समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි හැමෝම සූදානම් වෙලා ඉන්නේ අදත් භාවනා ධර්ම දේශනාව සමග ඒකාත්මික වෙලා තමන්ගේ ජීවිතය නිවැරදි කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව උපදෙස් ලබා ගන්නට. ඉතින් අද ඊටාම වැදගත් දවසක්. ඒ තමයි හෙට උදා වෙන පොසොන් පුන් පොහෝ දින. එහෙම උත්තම දවසකට සූදානම් වෙන වෙලාව. මම හිතන්නේ වැඩි දෙනෙක් නිවසේ ඉඳලා සිල් සමාදන් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කර ගන්නවා කියලායි මම හිතන්නේ. නිවස පිරිසුදු කර ගන්න ඕනේ. හොඳයි. ඒ වගේම ඒකට ලෑස්ති වෙන්න ස්ථානයක් සූදානම් කරගන්න, එක කාමරයක් අස් කරගන්න. අස් කරගෙන දරුවන්ට නැත්තම් වැඩිහිටියට කට්ටියට ඉන්නට කියන්න මේක හෙට පන්සල වගේ මේ කාමරේ. නිවසේ ඉඳන් සිල් සමාදන් වෙන්නේ එහෙම. හරිද? ඒ වගේම ගෙදර ඉන්න ගුණවන්ත දරුවෝ, නැනවන්ත දරුවෝ, හරි කවුරු හරි අනිත් අය මේ සිල් සමාදන් වෙන කට්ටියට ගෙදර උපස්ථාන කරන්න ගෙදරම කීප දෙනෙක් සූදානම් වෙන්න. වෙනදට වැඩිය උදේ නැගිටලා හීල් දානේ හදන්න. හරිද? මේක විහිළුවක් නෙවෙයි. හරි සමහර විට මේක සමහර අයට පින්වත්නි අපි මේ පුංචි කාලේ මේ ඔය සෙල්ලම් ගෙවල් තියෙන්නේ සෙල්ලම් ගෙවල් දාගෙන ඒ සෙල්ලම් ගෙවල් වල මෙයා අම්මා මෙයා තාත්තා කියලා රංගපෑම් තියෙන්නේ. හරිද? අන්න ඒ විදිහට මම තමයි දුව පුතා කියලා ඒ එහෙම රංගපෑමක් නෙවෙයි මේක. මොකද මෙතන තියෙන්නේ ඊටාම උතුම් දෙයක්. හීල් දානේ හදනවා කියලා කියන්නේ වෙනදා උයන එකම තමයි කියලා කෙනෙක් ඉතින් උයන එකෙන් ටිකක් දෙන එකනේ. ඒ වගේ පහත් විදියට හිතාවි. යම්කිසි කෙනෙකුට ඒක විහිළුවක් වගේ දැනේවි. ඒ විහිළුවක් වගේ දැනෙන අයට ඒක පහදලා දෙන්න බැයි නම් පහදලා දෙන්න යන්න එපා. පහදලා දෙන්න උත්සාහ කරන්න ඕනේ. සද්ධාවේ පිහිටවන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම සිල් සමාදන් වෙන අයත් උතුරු සළුවට සීමා වෙන්න ලෑස්ති වෙන්නත් එපා. හරිද? ඒකෙන් තමයි හැම වෙලේම හිතන්න කවුරු හරි කෙනෙක් නිග්‍රහ කරනවා නම් ඔය ඇඳුමට සීමා වෙලා සිල් ගත්ත හින්දායි ඔය ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ. සිහිය නැහැ. සිහිය පිහිටුවා ගත්තේ නැහැ. සීලයෙහි සිත පිහිටුවා ගන්න ඕනේ. Taman සමාදන් වෙන්නේ පිහිටුවා ගැනීමට අවශ්‍ය කරන සීලයක් බව මතක තියාගන්න ඕනේ. ඉතින් එහෙනම් නිවසේ සීල සමාදානය නිවැරදි ආකාරයට කරන්න. තැනක් පිරිසිදු කරලා එතන භාවනා කරන්න තැනක් සකස් කරගෙන ඊළඟට නිකන්වත් මේ ඔය ගොරෑදෑද බුදියන්නේ එහෙම නැතු ඕන ගෙදර කට්ටිය ලෑස්ති වෙයි මේ වෙනදට වැඩිය ටිකක් විනෝද වෙන දවසක් ලෑස්ති කරගන්න සමහර අය ලෑස්ති කරගන්නවා පොහොය දවසට. එතකොට දැන් අපේ අය මොකද කරන්නේ? මෙන්න සිල් සමාදන් වෙලා. අන්න ගොරෝණ සද්දය ඇහෙනවා. අන්න අරයා සිල් සමාදන් වෙලා කියලා අවඥා කරන්නේ උපාසක උපාසිකාවටයි. ඒ කට්ටියත් පව් කරගන්නවා. ඒකද අපිට වගකීමක් තියෙන්න ඕනේ. හරිද? වගකීමක් තියෙන්න ඕනේ මේ සිව්වනක් පිරිසටම සිව්වනක් පිරිස කෙරෙහි අන්‍ය අයව පහදවා ගන්න. අන්‍යව පහදවා ගැනීමේ වගකීම
දරන්න. ඒක දරාගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ජීවිතය නිවැරදි තැනකට ගන්න. හරිද? ඉතින් ඒ කියන්නේ ශාසනයට සාධාරණයක් කරන්න පින්නත් නේ ඔය අන්‍ය තීර්ථකයෝ කියලා කිව්වේ ඒ කාලේ හිටිය අන්න ඒ වගේ තමයි සමහර අද කාලේ අපේ ගෙදරත් ඉන්නවා මේ සමාජයේත් ඉන්නවා බෞද්ධයයි කියලා කියනවා හැබැයි අන්‍ය තීර්ථකයෝ වගේ නිකන් සමහර අය වගේ නෙවෙයි ඒ වගේම තමයි ඉතින් ඒ වචනේම තමයි කියවෙන්නේ වෙන වචනයක් කියන්නත් නැති තරම් මොකද කිසිම ආකාරයක ශ්‍රද්ධාවක් නැහැ බුද්ධ ශාසනයට නිග්‍රහ කරන දේවල් බොහෝ වශයෙන් කරමින් බොහෝ දේවල් වලට ආවඩමින් කටයුතු කරනවා. මේ ළඟදී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සමග පුංචි සාකච්ඡාවක් තිබ්බ වෙලාවක මට මතක හැටියට අපේ මැදගම්පිටියේ විජිතම්ම නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරගෙන ඉන්නවා. උන්වහන්සේ හරි අපූර්ව අදහසක් ඉදිරිපත් කරා. ඒ තමයි මේ ඔය විද්‍යාව කියලා කියන්නේ මේ තාක්ෂණික විද්‍යාව කියලා කියන්නේ. තාක්ෂණික විද්‍යාව කියන්නේත් පින්වත්නි එක්තරා ආකාරයක සත්‍ය ගවේෂණය කරන තැනක්. දැන් මේ දිනවල කොරෝනා වෛරස් එක පිළිබඳව ඇත්ත මොකක්ද කියලා හොයාගන්න බැරුව දඟලනවා. මොකද ඒක මැඩලන්ඩ ක්‍රම හොයනවා. ඉතින් මේ තාක්ෂණික විද්‍යාව අසරණ වෙලා කොච්චර ප්‍රමාණයක් මේ වෙනකොට මම දැක්කා ඊයේ දවසේ ප්‍රවෘත්තියක ලෝක යුද්ධයකින් මැරෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මරණයට පත් වෙලා තියෙනවා කියලා. හිතන්නකෝ කොයි තරම්නම් අභාග්‍ය සම්පන්න ඉරණමක්ද මේ වෙමින් තියෙන්නේ. එහෙනම් මේ විද්‍යාව කියන එක අසරණයි. ඒකත් එක්තරා සත්‍ය ගවේෂණය කරන ක්‍රමයක් විශේෂයෙන් මේ භෞතික දේවල් පිළිබඳව. එතකොට නොයෙකුත් ආකාරයේ ඔය භෞතික දේවල් පිළිබඳවත් ආගම්වල මත තියෙනවා. ඒ නොයෙකුත් මත තියෙන නොයෙකුත් මතධාරීන් ඒ ආගම්වල ඉඳලා එනවා මේ භෞතික විද්‍යාව හදාරන්න. ඒ එන අය ඒ සියලු ආගම් වල තියෙන මතයන් අතහැරලා දාලා තමයි මේ හැදෑරීමේදී එකතු වෙන්නේ. සත්‍යයේදී එකතු වෙන්න උනන්නේ වගේ. ඉතින් ඒක හරි අපූර්ව කතාවක් අපිට හිතෙන්නේ නැති එකක් නායක හාමුදුරුවෝ මතක් කරේ. ඒ වගේ අපි පොඩ්ඩක් මොහොතකට හිතන්න අපි හිතන දේම හරි කියලා ගන්න බෑ. එහෙව් විද්‍යාවත් මේ වෙනකොට අසරණ සත්‍යයකට පත් වෙලා තියෙනවා. එතකොට තුන් ලෝකයක් අවබෝධ කරගත්ත උත්තමයන්න් වහන්සේ නමක් දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ හිතේ තියෙන සියලුම සංඝටක පිළිබඳව එක නියමයන් ප්‍රමේයයන් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපිට. ඉතින් අන්න ඒ තියෙන තත්ත්වයන් ගැන දේශනා කරලා තියෙන ආකාරයට මේ හිත සකස් කරගන්න යන වැඩපිළිවෙල තමයි සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ. ඒතර අනිත් අය වෙනත් විහිළු සපයන්න පටන් ගත්තොත් මේක ගැන සමහර අය ඉන්නවා පැවිද්ද ගැන පවා විහිළුවට කතා කරන එක. ඉතින් මේවා ඇත්තටම එක පැත්තකින් සාධාරණයි කියලා අපි හිතන්න ඕනේ. හේතුව පැවිද්ද විහිළුවක් බවට පත් කරගත්ත සමහර චීවරධාරීන් ඉන්නවා. එහෙම කරපු අය ඉන්නවා. ඒක විහිළුවක් නෙවෙයි ඒක භයානක අවියක් බවට පත් කරගත්ත අයත් ඉන්නවා. ඒවයින් තමයි මේ උතුම් ශාසනික පැවිද්දට හානි වුණේ. උපාසක උපාසිකාවන්ට හානි වුණා. උපාසක උපාසිකාවෝ ඉස්සර මම ඔය පහුගිය කාලවල වල සීල වැඩසටහන් තියෙනකොට සමහර ස්ථානවල ගම්වල බණ කියන්න ගියාම අපි දකිනවා දහවල් 1ට විතර තමයි හිතලම මම වෙලාවිල්ල ගන්න ඒ වෙලාවට. කවුරු හරි බණකට ආරාධනා කරනවා මං කියනවා හරි මට දෙන්න මෙන්න මේ නිින්ද යන වෙලාව දෙන්න. ගිහිල්ලා බලනකොට හරියට නිකන් අර වෙරළට තල්මස්සු ගොඩ ගහලා වගේ. හතර ගාතේ දාලා බුදි. මේ සිල් සමාදන් වෙච්ච දවල් සක්මන් කරන්න ඕන වෙලාව. හරි ඒ වයින් තමයි නිින්දා වෙන්නේ. ඒක තමන්ට ලොකු වගකීමක් තියෙනවා. ජීවිතේ අපි මේ ශාසනය ආරක්ෂා කරන්න නම් අපිට වගකීමක් තියෙනවා පින්වත්නි. මොකද්ද තියෙන වගකීම?
අපේ දේ හරියට කරන්න ඕන. නිවසේ සිල් සමාදන් වෙන අය අනිත් අයට ලොකු ආදර්ශයක් සපයන්න ඕනේ. ඒ මොකද හෙට දවස තියෙන වැදගත්කම. කොච්චරනම් අපිට භාග්‍යයක් ලැබිච්ච දවසක්ද. මහා පුන්සදක් පැවව වගේ ගණන්දුරට මිහිඳු මහරහතන් වහන්සේ අපිට පායනවා. මේ පීඩිත සිත්වලට මහා සැනසිල්ලක් උදා කරන ධර්මය ලෝකයේම අපිට දායාද වෙනවා. ලෝකයේම තියෙන මේ පුංචිම රටකට දායාද වෙනවා ඒ උතුම් ධර්මය. අපෙන් තමයි පසු කාලීනව මේ ථේරවාදී බුදුදහම විසිරීලා යන්නේ නැවත වතාවක්. අපේ පින්වත්නි අපේ රට දිහා බලාගෙන රට තියෙන පැත්තට වදින අය ඉන්නවා බෞද්ධයෝ සමහර රටවල් වල. මට එක චීන මහාචාර්යවරයෙක් සඳහන් කරා මේ කතාව. එක ප්‍රදේශයක් තියෙනවා කියලා ලංකාව කියන පැත්තට හැරිලා වඳින අය. ඉතින් එහෙම පූජනීය රටක් මේක. එහෙම රටක උරුමයක තමයි අපි ඉන්නේ. ඉතින් ඒකින්ද අපේ දරුවෝ ඉක්මනට ධර්මයෙන් ඈත් වෙගෙන යනවා. ධර්ම සංගායනාවක් තියන්න ඕන කියලා කෑ ගහනවා. ධර්ම සංගායනාවක් නෙවෙයි තියන්න ඕන. පැහැදිලිවම මේ ධර්මය තුල ශ්‍රද්ධාව උපදවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන ටිකේ ආය අමුතුවෙන් මේක කෝකද නිවැරදි කෝකද වැරදි කියලා බලන්න දෙයක් නැහැ. නිවැරදි ධර්මයේ තියෙනවා. ඒක භාවිතා කරන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් තමයි ආරම්භ කරන්න ඕනේ. හරි. ඒක හින්දම මේ නිවසේ සීල සමාදානයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක අනුමත කරපු දෙයක් නෙවෙයි පැහැදිලිවම. නමුත් මෙවැනි වෙලාවක හානියවම කරගන්න ඕනේ. මොකද සීල සමාදානයත් එක්ක අපි අතහැරීම පුරුදු කරන්න ඕනකමක් තියෙනවා. නිවස අතහැරදා ගියාම තමයි එදා දවසේ අපිට මේක සාර්ථකව කරගන්න පුළුවන්. ඒකයි අපි විහාරස්ථානයට යන්නේ. නමුත් මේ වෙලාව විහාරස්ථානයට යා හැකිව තියෙන එකක් නෙවෙයි. ඒක හැමෝම දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕන. කම්මැලිකමට වෙනදා වගේ ඉන්නේ නැතුව මේ සීලයේ තියෙන ආනිසංස වාරය අපි දන්නවා. මේ භාවනා යෝගියෙක් මතකයිනේ මම හැමදාම කියන්නේ මේ පින්වන්ත අයට සංකල්පයක් තියාගන්න මම භාවනා යෝගියෙක් විදිහට ජීවිතය ගෙවන කෙනෙක්. යෝගී ජීවිතය යෝගී ජීවිතය දවසට පැය කීයද කියලා අහන්න හිතෙන්. හරිද? ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ගෙවන පැයක්වත් Tamanට තියෙන්න ඕන දවසේ. ඒකේ මිහිර, ඒකේ සුවය පැයක්වත් ලබා ගන්න ඕන භාවනා කරන කෙනෙක් විදිහට. ඊටාම ඉහළ තත්ත්වයට හිතපත් කරගත්තට පස්සේ නම් කෙනෙකුට පුළුවන් පින්නත්නි භාවනා නොකර ඉන්න. භාවනාවෙන් වේගවත් විදිහට කුසල ධර්මයන් වැඩෙනවා. Tamanට තියෙන සියලු ගැටලු සංසිඳෙනවා. එක මාත්‍රයක සිහියක් ඇති. අති විශාල චිත්ත පීඩාවකින් අති විශාල පීඩනයකින් හිටිය කෙනෙකුට එක මාත්‍රයක සිහියක් ඇති පින්වත්නි දීර්ඝ කාලීන සුවයකට ඒ සිහිය උපදවා ගත්තොත්. ඒකින්ද එහි තියෙන වටිනාකම බරපතල වටිනාකම අපි තේරුම් ගන්න ඕනේ. අපේ හිතවල තියෙන සියලු දුක් අවබෝධයත් එක්ක හිරුදුටු පිණි වගේ අතුරුදහන් වෙලා යනවා. ආය නූපදින්නම නැති වෙනවා. බලාපොරොත්තු සහගතව පීඩිතව ඉන්න අයට එක ෂණයක මහා සැනසීමක් ලැබෙනවා. ඒක තමයි අපි දැනගන්න ඕන ආශ්චර්යය. ඒක මේ එක පාටම සිද්ධ වෙන අමුතු දෙයක් නෙවෙයි. ඒක වෙන්නේ කොහොමද කියලා වෙච්ච කෙනා දන්නවා. හරි. ඉතින් ඒ වගේ උත්තම තත්වයකට පත් වෙන්න ගන්න උත්සාහයක් තමයි මේ සීල සමාදානය. නිවසේදී සිද්ධ කරන මේ සීල සමාදානය පිළිබඳව අතිමහත් ගෞරවයක් ඇති කරගන්න. පිරිසිදු ඇඳුම් සූදානම් කරගෙන නැත්නම් මේ වෙනකොට නැත්නම් ඉක්මනට සූදානම් කරගන්න. ස්ථානය පිරිසිදු කරගන්න. පිරිසිදු කරගෙන අනිත් අය එකතු වෙලා හෙට අපේ අම්මා සිල් ගන්නවා තාත්තා සිල් ගන්නවා කියලා එතන ඒ ගෞරවනීය හැඟීම ගෞරවයයි අවශ්‍ය කරන්නේ. සීලයට ගෞරව කරන්න ඕනේ. බුද්ධ වචනයට ගෞරව කරන්න ඕනේ. ඒ ගෞරවය අති මහත් කොට අපිට අවශ්‍යතාවයක් තියෙනවා. හරිද? ඒ ගෞරවනීය తত্ত্বය තියාගෙන එහෙනම් ගෞරවයෙන් ලෑස්ති වෙනවා හෙට වැනි දවසක මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අපේ සිත් නිවන ධර්මය අපිට උරුම කරලා දුන්න ඒ දිනය පරාමර්ශණය කරගෙන මිහින්තලාව මතක් වෙන්න ඕන ගල් තලාව නෙවෙයි. ඒ ගල් පර්වතය මතක් වෙන එක සංකේතයක් විතරයි. ඒ සංකේතයත් එක්ක අපිට මතක් වෙන්න ඕනේ මුළු රටම ධර්මයෙන් ආක්‍රමණය කරපු ආකාරය.
විහිදිලා ගිය ආකාරය ධර්මානුකූල චින්තනය. හරි දැන් අපිට එකපාරටම සිහියට එන්න පුළුවන් එක තැනකින් පටන් අරන් කොරෝනා වෛරසය විහිදිලා ගිය හැටි. ඒක බෝ වුණා. එක්කෙනාගේ එක්කෙනාට වේගෙන් බෝ වුණා. මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩබිමත් එක්ක ධර්ම සිතුවිලි බෝ වුණා. එක්කෙනාට බෝ වුණා. ඉතින් මේ එහෙම සිතුවිල්ලක් එන්න ඕනේ. ඒ අද වෙනකන් උපමාවක් විදිහට ධර්මය අපි කියනවා නම් රෝගයක් කියලා අද වෙනකන් රෝගය හොඳ වෙලා නැහැ. හොඳ වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය තියෙනකන් ඒක රෝගයකට උපමා කරන්න බෑ මම කිව්වේ. ඒක පැහැදිලිවම ඒ වගේ බෝ වෙච්ච එකක්. ඒ බෝ වීම නැවතිලා නැහැ. අදටත් මේ ලක්තරණී තලයේ රහත් උත්තමයන්න් වහන්සේලා සෝවාන් පලස්ත උතුමන් වහන්සේලා සකදාගාමි අනාගාමි උත්තමයන්න් වහන්සේලා නැහැ කියලා කියන්න බෑ. ඒක බුද්ධ වචනය. ප්‍රතිපත්තිය තිබේ නම් රහතුන්ගෙන් ලොව හිස් නොවේ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මහා පරිනිර්වාණ සූත්‍රයේදී. ඉතින් හෙට දවස ඔය විදිහට මේ උත්තම ශාසනය ගැන තියෙන අදහස උපරිම වශයෙන් ඇති කරගෙන මේ පින්වන්ත අයට අටසීලයෙන් එහා ගිය යම් වැඩපිළිවෙලකට යන්න පුළුවන්. ඇයි? සමහර විට වෙනදට සිල් සමාදන් වෙන්න බස් එකේ යන්න වේවි, මුදල් අරගෙන යන්න වේවි. ඒ වගේ දේවල් තියෙනවා. දැන් නිවසේ නම් ඒ සියලු දේ අතහැරලා දාන්න පුළුවන්. පහසුවෙන්ම දසසිල් සමාදන් වෙන්න පුළුවන්. මේ කරාබු දෙක මාල වලලු එහෙම ගලවලා කල්පනා කරන් දෙයක්වත් නැහැ නැති වෙයි කියලා. එහෙනම් ලේසියෙන්ම ගහට දසසීලය සමාදන් වෙනවා කියන්නේ අපේ පින්වත්නි සාමණේර දසසීලයට ළඟම තියෙන හරිද? සාමණේර දසසීලයට ළඟම තියෙන ගිහියෙකුට සමාදන් විය හැකි උපරිම සීලය. හරි. වෙනස තියෙන්නේ කැඩුනොත් එක සිල්පදයක් කැඩෙන්නේ. සාමණේර දසසීලය තුල එක සිල්පදයක් කැඩුනොත් 10ම කැඩෙනවා. සිල්පද බන්ධනය කරලායි තියෙන්නේ. එතකොට අනිත් එක තමයි අටසිල් සමාදන් වෙනවට වඩා එක සිල්පදයයි වැඩි වෙන්නේ. දසසීලය කිව්වහම අර නත්ත්‍ය ගීත වාදිත විසූක දස්සන කියන දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියලා තියෙන තනි සිල්පදය දෙකට කැඩෙනවා දසසිල් සමාදන් වෙද්දී. නත්ත්‍ය ගීත වාදිත විසූක දස්සනා වේරමණී කියලායි ඊට පස්සේ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී කියලා. ඒතකොට එකතු වෙන්නේ එකයි වැඩියෙන් ජාත රූප රජත පටිග්ගහනා. ඔය මුදල් පරිහරණය කරන්න නැතුව හිටියනම් ඒ සිල්පදය ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේ සිල්පද 10 දැඩිව ආරක්ෂා කරන්න. මේක පැය 12කට සීමා කරන්න නැතුව නිවසේ පැය 24ටම ක්‍රියාත්මක කරන්න. දැන් මේ පින්නන්ත අය ගොඩ දෙනෙකුට මේක කරන්න පුළුවන්. නිවස පන්සලක් වගේ. හරිද? එදා දවසේ ඇත්තටම පුළුවන් නම් දරුවන්ට එකතු වෙලා ඒ කාමරයට ඇහෙන්න කෑ ගහන්නවත් නැතුව ඉන්න. වෙනද වගේ හැන්දෑවට හයියෙන් රූපවාහිනිය දාලා ගෙදර උත්සවයක් වගේ. හුඟක් ගෙවල් වල මහා ගාල ගෝට්ටියක්. සාන්තව තියෙන නිවෙස් බොහෝම අඩුයි. කරන්න දෙයක් නැහැ. ඒ Tamanට ලැබෙන පරිසරය. එක එක්කෙනාට එක එක පරිසරයන් ලැබෙන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ. මොනා කරන්නද? එක එක පරිසරයන් ලැබෙන්නේ ඒ කෙනාගේ තත්ත්වයන් අනුව. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ අනුව අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතයේ කළ යුතු දේවල් ඉතා ප්‍රවේශමෙන් නිවැරදිවම කරන්න ඉඩහසර සකස් කරගන්න. දැන් මම මෙහෙම අහන්නම් මේ පින්නන්ත අයගෙන්. අපිට ජීවිතයේ ගෙවපු කාලය තුල කරපු කියපු දේවල් වල ස්ථිර සැනසීමක් තියෙන දෙයක් ලැබිලා තියෙනවද කියලා කාටත් තමන්ගේ පැත්තෙන් හිත යොදවලා අහන්න පුළුවන්. අහනකොට තේරෙනවා ඒ හැම දෙයක්ම දුකට හේතු වෙන දෙයක් වුණා. ඒක මේ එක්තරා ජනප්‍රිය වචනයක් කරගන්න එපා. ජීවිතේ දුකයි කියලා කියන වචනයක් නෙවෙයි මේ. ඒක සත්‍යවාදීව විමසා බැලිය යුතු දෙයක්. ළඟා කරගන්න හැම ඉලක්කයක්ම එක්ක
ලොකු ඒ ඉලක්ක වලට ළඟා වෙනකොට ලොකු සතුටක් හිතට එනවා. නමුත් ඒ සතුට මෝදු වෙලා යනවා. නිකන් දිය වෙලා වගේ යනවා. ජීවිතේ පරම බලාපොරොත්තුව සතුටනේ. මම හැමදාම මතක් කරනවානේ. හැම බණකදීම වගේ අපි මතක් කරන්නේ ඒකනේ අපේ උතුම්ම බලාපොරොත්තුව සතුටෙන්ම ජීවත් වීමනේ. හරිද? එතකොට ඒ සතුට සැරෙන් සැරේ ඇති වෙලා දිය වෙලා යනවානේ. එහෙනම් හරියට මහන්සි වෙනවනේ සතුට උපදවා ගන්න. කොච්චර මහන්සි වෙනවද? මහන්සි වෙලා ලොකු සතුටක් ඉපදිලා බොහොම පොඩි වෙලාවයි. හරි බොහොම පොඩි කාලයක් ඇතුළත ඒ සතුට දියම වෙලා යනවා. එතකොට අපේ පැති වලින් අපි හොඳටම හිතලා බලන්න ඕනේ. ජීවිතේ කොතනකින්ද මම නිවැරදි වෙන්නේ කියලා. කොතනකින්ද මම නිවැරදි වෙන්නේ කියලා ඉතාම හොඳට හිතලා බලන්න ඕනේ. ඒකටයි මේ සීල සමාදානය සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උපදනා වූ සතුටක් තියෙනවා නම් ඒක එහෙම දිය වෙලා යන්නේ නැහැ. හරිද? අනිත් එක ඒක දුකට හේතු වෙන්නෙත් නැහැ කවදාකවත්. ඉතින් ඒක නිසා මේ ලබන්න හදන්නේ මහා වටින දෙයක්. ඒකින්ද නිවැරදිව ඒ ස්ථාන සකස් කරගෙන පිරිසුදු කරගෙන ගෙදර අයත් මේකට ලෑස්ති වෙලා සමහර අය පැය 12කින් පවාරණය කරගන්න සමහර අය පැය 24න් පවාරණය කරගන්න පුළුවන් විදිහට උපරිම වශයෙන් උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ ශක්තියින් මානසික ශක්තියින් වර්ධනය වෙන්න ගන්න අධිෂ්ඨානයත් එක්ක. ඉතින් ඒකින්ද පේ වෙලා සූදානම් වෙන්න. ඒකයි මේ පොහෝ දින අපි කරන්න ඕන. ඊළඟට කරන්නම දෙයක් මේ කියලා දෙන්නයි හදන්නේ පොහොය දවසට අදාළව සිහිය පිහිටුවාගෙනම කටයුතු කරන්න. තමන් මේ වෙනකොට වැඩියෙන්ම ප්‍රියව වැඩියෙන්ම වර්ධනය කරගත්ත භාවනාව හෙට දවසට යොදා ගන්න. හෙට දවසේ හැබැයි උදෑසන ඉඳලා මේ පින්වන්ත අයට අවශ්‍ය වෙලාවට ඒ කටයුතු ඕනනම් පොඩ්ඩක් එහාට මෙහාට කරලා පුළුවන්නේ අවශ්‍ය කරන දැනුම ලබා ගන්න භාවනා කටයුතු කරන්න ඕන වෙලාවට භාවනා කටයුතු කරනවා. පසුව ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි සූදානම් කරලා තියෙනවා මේ ජයමග රූපවාහිනී නාලිකාව හෙට දවසේ මේ පින්වන්ත අයට විශාල අවබෝධයක් ලබා ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද කියලා. මුළු දවස පුරාවට ඊට අදාළ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදිය තමයි ජයමග රූපවාහිනී නාලිකාවේ මේ පින්වන්ත අයට ලැබෙන්නේ. ඉතින් ඒවත් පරිශීලනය කරමින් උදෑසන සිල් සමාදන් වෙලා තමන්ට අවශ්‍ය වෙලාවට භාවනාවක් සිද්ධ කරමින් ප්‍රියම භාවනාව තමන්ට හිතට දැනීච්ච භාවනාව අරගෙන රූපවාහිනිය ඉදිරියේ තමන් සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඒ භාවනාව ධර්මයත් ශ්‍රවණය කරලා භාවනාවක් වර්ධනය කරන්න. ඉතින් යම් කිසි වෙලාවක් එහෙම ඉඳලා නිවැරදි ආකාරයට දාණය ඒ වෙලාවට ගන්න වෙනදා වගේ ගෙදර සම්බන්ධකම් ඇති කරගන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ අසිහිය සිහිය බවට පත් කරගන්න. පින්වත්නි ජීවිතයේ සමහර කාලවල වලදී අපිට ලොකු වර්ධනයක් ඇති වෙච්ච අවස්ථා තියෙනවා ජීවිතේ. සැරෙන් සැරේ සමහර අයට ධර්මානුකූල ජීවිතය තුළ ලොකු වර්ධනයක් ඇති වෙච්ච අවස්ථා තියෙනවා. අන්න ඒ විශාල වර්ධනයක් ඇති වෙච්ච අවස්ථාවන් වලදී ඇති වෙච්ච ප්‍රීතිය කොච්චරද කියලා කියන්න බෑ. ඉතින් මේ ඒව මතක් වෙනකොට මේ අතීතයේදී කාමභෝගී ජීවිතයකින්ද ඇතිවෙච්ච ප්‍රීතියක් තියෙනවා නම් දැන් මතක් වෙනකොට මොකක්ද වෙන්නේ? දුකක් එන්නේ. හරි ඒක දැන් නැත්තම් එන්නේ දුකක්. ඒක කියන්නේ ඒවා දුකට හේතු වෙනවා කියලා. හැබැයි අතීතයේදී Tamanට ධර්මානුකූලව නෙක්කම්ම නිස්ෘතව යම් කිසි ආකාරයක සතුටක් ඇති වුණා නම් ප්‍රීතියක් ඉපදුනා නම් ඒක දැන් මතක් වුණත් ඒක ප්‍රීතියකටමයි හේතු වෙන්නේ. නිකලස් දේවල් වල තියෙන ලක්ෂණය ඒක. ඉතින් මේ ඒ විදිහට බලන්න මේ එන්න ඒ කුසලය තමන්ගේ ජීවිතයේ ඇති කරගත්ත මයිකක්වේ ප්‍රියම භාවනාව මේකට භාවිතා කරන්න කියලා ඒ ඇති කරගත්ත සමහර නේවාසික වැඩසටහනකදී වෙන්න පුළුවන්
ඒ ඇති කරගත්ත කුසලය තමන්ට පුළුවන් වෙන්න ඕනේ ඊ타ත්ම ප්‍රබලව ඒ කුසලය මේ වර්ධනය කරගන්න මේ දිනය භාවිතා කරන්න. ඒකින්ද ඒ භාවනාව අරගෙන තමන්ට වැඩියෙන්ම සමාධියක් ඇති වෙච්ච භාවනාව අරගෙන ඒ භාවනාව ප්‍රගුණ කරන්න හෙට දවසේ. ඊට අමතරව හරියට සක්මන් භාවනාව සිද්ධ කරන්න. එක දිගට පැය 2-3ක අදිෂ්ඨානයක් එක්ක රැඳෙන්න අමාරු වේවි. නමුත් එක පාරටම අර ඒ තමන් ළඟා කරගත්ත අතීත මට්ටමක් තියෙනවා නම් එතෙන්ට යන්න බෑම වගේ තියේවි. තිබිලා එක පාරටම ඒ අවස්ථාවට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙයි. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි යා යුතු තැන හෙට දවස අලුත් කරගන්නවා තමන්ගේ අත්දැකීම්. එහෙම ඒ චිත්ත සමාධියක් එහෙම හොඳට වර්ධනය වෙච්ච කාලයක් තිබුණා නම් තමන්ට ඒ කාලේ තමන් හැසිරිච්ච ආකාරය පොඩ්ඩක් මතක් කරන්න. හුඟා කෙලෙස් ක්‍රියාත්මක භාවය අඩුව නොසන්සුන්කම් අඩුව ඒක අනිවාර්යයි. ඇයි? මේ ඒකාග්‍රතාවය තමන්ගේ හිත ගොඩාක් සංසුන් කරනවා. ඒ වගේම තරහ යන ඒවා නොයෙකුත් කාම වස්තුන් කෙරෙහි තියෙන කැමැත්ත අඩු වෙලා හරි සාන්ත ජීවිතයක් ගත කරපු කාලයක් තියෙනවා. ඒක පොඩ්ඩක් එතකොට පරාමර්ශනය කරගන්න. නැවත අලුත් වෙන්න අවස්ථාවක් තමයි භාවනා යෝගියෙක් හැම වෙලෙම නැවත පරිහානියටපත් වුණා නම් මොනවා හරි ඒක නැවත අලුත් කරගන්න ඕන. මේ ලෝකය අපේ ජීවිතයට වග කියන්නේ නැහැ පින්නත්. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. අම්මා තාත්තවක්වත් මට මොනවා හරි දෙයක් වෙනකොට මට මොනවා හරි දෙයක් වෙනකොට අම්මා තාත්තවක්වත් අපිට වග කියන්නේ නැහැ. දරුවෝක්වත් වග කියන්නේ නැහැ. වග කියන්න බෑ. පුළුවන් නම් කරાવી. විශේෂයෙන් අම්මා තාත්තා නම් කරાવી. ඒකින්ද මට යම් පාපයක් විපාක දෙනකොට නෑ මේකයි මෙහෙමයි උනේ කියලා මේ ස්වභාව ධර්මයට වග කියන්න කවුරක්වත් නැහැ. එහෙම ක්‍රමයක් මේ ස්වභාව ධර්මේ නැහැ. ඒකද තනියම ඉපදිලා තනියම ජීවත් වෙලා තනියම මැරිලා යන එකක් නේ. මොකද ඉපදිච්ච දවසේ ඉඳන් දන්න දවසේ ඉඳන් මේ හිතේ ඇති වෙන සිතුවිලි අපේ අම්මයි තාත්තයි දෙන්න දන්නේ නැහැ. ඒකට ඊටව වැහිලා තියෙන්නේ. ළඟම ඉන්න අය දන්නේ නැහැ හරියටම. Taman තනියම විඳවන විඳවිල්ලක් තියෙනවා නම් ඒ විඳවන විඳවිල්ල කවුරුවත් දන්නේ නැහැ. ඒකින්ද ලෝකේ අපිට වග කියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මොනවා හරි දෙයක් අවශ්‍යතාවයක් Tamanට තියෙනවා නම් තනියම ඒ ගැන හිතනවා නම් ඒක ලෝකෙට රහසක් නම් ඒක එහෙමම තියාගෙන මැරිලා යන්නද හිත? සමහරට මුළු ජීවිත කාලෙම ඔක ලැබෙන්නේ නැහැ. ලැබුණා කියලා හිතන්න ලැබුණත් වැඩකුත් නැහැ. ලැබුණත් ආය අතුරුදහන් වෙච්ච ගමන් ඒක ගැනමයි කල්පනා කරන්න පටන් ගන්න. එතන මොනවද පුංචි දෙයක් පස්සේ හඹාගෙන යන හිතක් තමයි තියෙන්නේ. මොකක්ද පුංචි දෙයක් පස්සේ එක්ක නිකම් මේ කීප දෙනෙක් 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් ගැන හිත තමයි මේ යන්නේ. මේක කියනකොට මොකද වෙන්නේ? ඇත්ත කියලා හිතෙනවා දැන් ඕක. ඉතින් අතීතයේ තමන් සංවරව හිටියානම් ඒ ගානට නැවත අලුත් කරගන්න මේ වගේ සිතුවිලි ඇති කරගෙන ඒ නිවැරදි සිහිය ඇති කරගන්න. ප්‍රශ්නේ මතක් කරන්න. එදා ඒ සාන්ත ජීවිතයක් ගත කරා නම් ජීවිතේ කොයි වෙලාවක හරි ඒ මට්ටමටවත් හිත අරගෙන මැරෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඉපදිච්ච සිහියක් තියෙනවා නම් ඒ සිහිය පවත්වා ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය මේ විදිහට දේශනා කරපු දේශනාවේ සිහිය පිහිටවා ගැනීම කියන්නේ Tamanට කොයි හරි වෙලාවක සිහියක් ඉපදුනා නම් ඒ ඉපදිච්ච සිහියේ හිත පවත්වා ගැනීමයි. ඒක පවත්වා ගන්න නම් ඒ සිහිය ඉපදින්න මෙනෙහි කරපු දේවල් ටික නැවත මෙනෙහි කර යුතු තියෙනවා. එහෙමනම් ඒක නැවත මෙනෙහි කළ යුතුව තියෙනවා ඒ සිහිය පවත්වා ගන්න නම්. ඒක නිසා වෙන්ම අපි ගත යුතු උත්සාහයක් තියෙනවා හෙට දවස තමන්ගේ ජීවිතේ අලුත් කරගන්න දවස විදිහට ප්‍රියම කමටහන ගන්න අරගෙන ඒක වඩනකොට
කම්මැලිකමත් එක්ක සටන් කරන දිනයක් බවට පත් කරගන්න ඕන. ඔන්න දැන් භාවනාව ටිකක් අතහැරිලා තිබුණා නම් එක්ක හිත වේගෙන් විසිරීලා වෙනත් තැන් වලට යාවි. එහෙම නැත්තම් බෙල්ල කඩාගෙන නිින්ද යන්න පටන් ගනීවි. මේ දෙකෙන් එකක් වෙනවා. එහෙම නැත්තම් gedara අය දැන් හාමුදුරුවොත් කිව්වා gedara අයට බොහෝම පරිස්සමෙන් ඉන්න කියලා ගෞරව කරන්න කියලා කෑ ගහන්න එපා කියලා රූපවාහිනී දාන්න එපා කියලා. හරි. පින්නත් නේ එහෙම වුණොත් යම් හේකින් අපි අපේ හිත කලබල කරගන්න නැතුව පවත්වා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඕනේ. අපි කලබල කරගන්න නැතුව පවත්වා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඕනේ. ඒ කොහොමද ඒක නිර්මාණය කරගන්නේ කියලා බලන්න. හරි. කොයි විදිහටද මේක කරන්නේ? මොහොතකට හිතන්න. කැලේක හිටියා. කැලේක භාවනාවක යෙදෙලි හිටියා. ඉන්නකොට ගිරව් රංචුවක් ආවා. ඇවිල්ලා හයියෙන් කිචි බිචි කියලා කෑ ගහන්න පටන් ගත්තා. මේක කැලේදී සිද්ධ වෙන දෙයක්. ලොකු කුරුමිනියෙක් ඇවිල්ලා කෑ ගහන එක ළඟට ඇවිල්ලා කැලේදී සිද්ධ වෙන දෙයක්. කැලෑ පරිසරවල සිද්ධ වෙන රැහැයියන්ගේ සද්දේ. ඉතින් ඒවා ගැන ඒවත් සද්ද මේවත් සද්ද සමහරට වඳුරු රංචු ඇවිල්ලා හරියට කරදරකාරී තත්ත්වයන් උදා කරනවා. ලෝකයේ කවදාක්වත් කිසිම තැනකදී ඉතා සෞම්‍යව අපිට ඕන විදිහටම ලෝකයේ කවදාක්වත් තියෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තුවක් තියන්න බෑ. ඒකින්ද ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න තමයි මේ විදර්ශනාව මේ උත්සාහය ගන්නෙ. ඒකින්ද අනේ මේ නොතේරෙන පුංචි ගිරව් ටික අපේ නිවසේ මේ කෑ ගහනවා කියලා වගේ සිතුවිල්ලක් ඇති කරගන්න ඕනේ. හරිද? ඕනම දෙයක පින්වත්නි ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතන විදිහට. මෛත්‍රියෙන් හිත පුරවා ගත්තාම ඔය සිල් සමාදන් වෙච්ච දවසේ ගෙදරින් සිද්ධ වෙන යම් අකටයුත්තක් තියෙනවා නම් ඒ අය ගැන පහන් සිතක් උපදවා ගන්න ඒක විදර්ශනාවක්. ඒක හෙට දවසේ සිද්ධ කරන්න. ඒකල බලන්න කොච්චර සැනසීමක් හිතට දැනෙනවද කියලා අනිත් අය කෙරෙහි ඕනම තත්වයක් යටතේ සුවයහපත් සිතුවිලි තමන්ගේ හිත තුළ උපදවා ගන්න පුළුවන් නම් සැබෑවටම ඒක බොරුවට නෙවෙයි. තරහෙන් පිපිරි ඒ සුවපත් වේවා කියලා කියන්නේ නෙවෙයි ඕන කරන්නේ. හරි. පැහැදිලිවම කරුණාවන්ත වෙන්න ඕනේ. පැහැදිලිවම මෛත්‍රී සහගත වෙන්න ඕනේ. ඇතුළාන්තයෙන් හිතන්න මේ නොදරුවෝ කියලා. සමහරට තමන්ට වඩා වැඩිමල් අය වෙන්න පුළුවන්. ඊ타ත්ම ප්‍රවේශමෙන් ජීවිතය පරිහරණය කරන්න ඕනේ. ඊ타ම ප්‍රවේශමෙන්. හරි. හෙට දවසේ කිසිම දෙයකට ගැටෙන්නේ නැති වෙන්න. මම මේ වෙලාවේ ඊ타ම ගෞරවනීයව වන්දනීයව නමස්කාර පූර්වකව මතක් කරනවා නායුවනේ ආර්ය ධම්ම නායක ස්වාමීන් වහන්සේ. මම මේක බොහෝ වතාවක් කියලා තියෙනවා මේ පින්නන්ත අයට. අපේ ජීවිතවලට පින්වත්නි මේ වගේ ආදර්ශමත් චරිත බරට දැනෙන්න ඕනේ. අපේ භාවනාවට ලොකු රුකුලක් මේ මෑත කාලීනව වාසය කරපු අපි දන්න ජීවමානව වැඩ වාසය කරපු උතුම් මිනිසුන් තමයි ඒ. බලන්න 2011 වස් කාලයේදී මාස 3ක කාලයක් කිසිම අකුසලයක් හිතට එන්න දෙන්නේ නැතුව හිත රැකගත්තා කියලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. තනියම රටක් බේරගන්න යුද්ධයක් කරාට වඩා වැඩි අමාරු දෙයක් ඒක. හිතන්න අකුසල් නැගෙන තැන් කොච්චර සියුම්ද කියලා. සමහර විට කෙනෙක් ඇවිල්ලා වැඩිපුර කුටියට ඇවිල්ලා කතා කරොත් සමහර විට දානෙ ටික අරන් ඇවිල්ලා පාත්‍රාවට බෙදනකොට පාත්‍රයට පිටින් දානි වැටුනොත් චීවරයට දානි වැටුනොත් සමහරට කවුරු හරි කැස්සොත් සමහරට ආපු කෙනා යන්නේ නැතුව වැඩිපුර වෙලාවක් කතා කර හිටියොත් හරිද ඒ වගේම ඊ타ම සුවච කීකරු පොඩි ස්වාමීන් වහන්සේ නමක් ඊ타මත්ම කීකරුව භාවනාවක යෙදිලා ඉන්නවා දැක්කොත් කුඩා ස්වාමීන් වහන්සේ නමක් හිතේ ලොකු ආදරයක් උපදින්න පුළුවන්. අනේ මේ උන්වහන්සේලා කියලා ශ්‍රද්ධාවට එහා ගිය
ආදරයක් උපදින්න පුළුවන්. පුංචි පැටව් වගේ කියලා. හරිද? ඊළඟට පාත්‍රයේ තියෙන ආහාරය කෙරෙහි කැමැතිම ආහාරයක් දැකලා ඒක ඒ පාත්‍රයේ තියෙන අනිත් දේවල් වලට කලින් හරිද? අනිත් දේවල් වලට කලින් දිව උඩට දාගන්න ඕනේ කියලා අදහසක් එන්න පුළුවන්. දන්නවද? ආහාර ಜಾති ගොඩක් තියෙනකොට යමක් අනිත් දේවල් වලට ඉස්සෙල්ලා කන්න හිතුනොත් එතන තියෙන අකුසලයක් කියලා දන්නවද? ආයි දන්නවද කියලා අහන්න දෙයක් නැහැ. කැමැති දේට ඉඩ දුන්න වෙනවා. ඉතින් මේ ඒ වගේ ඊළඟට තීන මිද්දේ කියන්නේ අකුසලයක්. එහෙනම් තීන මිද්දේට ඉඩ දුන්නේ නැහැ කියලා කියන්නේ. භාවනාවකින් හිත හුඟක් වර්ධනය කරගෙන ඉඳලා තිනවා ඒ කාලය තුල. තීන මිද්දේ යටපත් වෙන ආලෝක සංඥා ඉපදිලා තිබිලා තියෙනවා කියන එක පැහැදිලි. නැත්තම් සියුම් තැන්වල අකුසලය මැඩපවත්වගෙන කුසලයේ වර්ධනය කරගන්න පුළුවන් කමක් නැහැ. කොච්චර සිහියක් පිහිටලා තියාගෙන ඉන්න ඇද්ද එහෙම කියන්න. ඒකින්ද පුංචි උත්සාහයක් ගන්න. ඒ වගේ වටින දෙයක් ජීවිතේ සිද්ධ කරන්න පුංචි උත්සාහයක් ගන්න. භාවනා කර ඉඳලා කරගන්න අමාරු වෙනවා නම් සක්මනට යන්න ඕනේ. හරිද? දවසේ කීප වතාවක් නිවසේ සක්මන් කරන්න බැරි කමක් නැහැ පින්වත්නි. නිවසේ සක්මන් කරන්න අවශ්‍ය කරන පරිසරය උපදවා ගන්න ඕනේ. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒකින්ද අපිට පුළුවන් වෙන්න ඕනේ එක දිගට කරන භාවනාවකට අවතීර්ණ වෙන්න මේ සක්මන් භාවනාව හොඳට එකතු කරගත්තාම හැබැයි ඒක එකතු කරගන්න ඕනේ අපි කරන භාවනා කමටහනේදී පර්යංකේ ඉඳලා මම කියලා දීලා තියෙනවා ඒවා පර්යංකේ ඉඳලා අමාරු වෙනකොට වටපිට බලන්නේ නැතුව කාමච්ඡන්දේ හෝ මොන දෙයකට හරි හිත ගියේ හින්දානේ දැන් අමාරු වටපිට බලන්නේ නැතුව හිමින් සැරේ හිස ඔසවලා ළඟ තියෙන දේවල් ආපහු ගණ්ඩ වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ ළඟ තියෙන කාමච්ඡන්දයට අදාළ කිසි දෙයක් හිතට ගන්නෙ නැතුව අපිට පුළුවන්කම තියෙන්න ඕනේ බොහෝම ප්‍රවේශමෙන් මේ ඊ타මත්ම ප්‍රවේශමෙන් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඊ타මත්ම ප්‍රවේශමෙන් මේ දවස ගත කරන්න. ඉතින් හිමී නැගිටලා බිම බලාගෙනම සක්මන් මළුවක් නැත්තම් මිදුල තියෙන්නේ නැත්තම් කමක් නැහැ. මේ සිමෙන්ති පොළොවක් පුළුවන් නම් පුංචි ලණු පැදුරක් වගේ එකක් හොයාගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. සක්මන් කරන්න ගියාම ශරීරයේ වේදනාවල් අනුව හිත යොමු කරගෙන සක්මන් කරන්න ඕනේ. ඉතින් හොඳට කෙලින් හිටගෙන පොළොවේ කකුල් ගෑවිලා තියෙන තැනට හිත යොමු කරගෙන හිමින් සැරේ කකුලක් ඔස්සනකොට ඊට කලින් ඇස් අඩවන් කරගෙන කකුලේ මාපට ගිල දෙක පේන ගානට ඔළුව පාත් කරගෙන ආරම්භ කරනවා එක කකුලක් ඔසවද්දී අනිත් කකුලට බර දැනෙනවා ඔසවනවා දැනෙනවා පොළොවෙන් අයින් වෙනවා දැනෙනවා බොහොම හිමින් ඉදිරියට අරගෙන යනවා මේ අරගෙන ගිහලා ඉස්සරහින් තියෙනකොට පාපිස්සේ ඇනෙනවා වගේ ඇනෙනවා හරිද ඊළඟට ආය මේ මොකද කරන්නේ අනිත් කකුල ඔසවනකොට මේ කකුලට බර එනවා දැනෙනවා ඇවිදීමත් එක්ක තියෙන දැනෙන දේවල් වලට විතරක් හිත යොමු කරගෙන ශරීරයේ දැනීම් ගොඩාක් තියෙනවානේ ඇවිදීම කියන්නේ ක්‍රියාවක් මෙහෙම කිව්වම මට හරි පහසුයි ඇවිදීම කියන ක්‍රියාවත් එක්ක අපිට හුස්මට අවධානය ගියොත් හුස්ම දැනෙනවා. නමුත් ඒක ඇවිදීම කියන ක්‍රියාවලියට අයිති එකක් නෙවෙයි. ශරීරයේ තියෙන ඔක්කොම දැනීම් ටික අරගෙන ඇවිදීම කියන ක්‍රියාවලියට අදාළ දැනීම් ටික වෙන් කරනවා. අන්න ඒ ටික වෙන් කරගෙන ඒ ටික දැනි ඇවිදිනවා. හරිද? ඒ ටික දැනි ඇවිදිනවා. ඒක තමයි මේ කාරණාව. සිද්ධ වෙන කාරණාව. ඉතින් මේ ඒ විදිහට අපිට පුළුවන් නම්
හෙට දවස මිහිඳු මහ රහතන් වහන්සේ පරාමර්ශනය කරගෙන තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්න. අතීතයේ මුතුමිත්තෝ මගේ නිවන් දැක්කා. එතකොට අපේ පරම්පරාවල් හොයාගෙන ගියොත් ඒ පරම්පරාවල් වල කෙරවල අනිවාර්යයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. කොහේ හරි තැනක ගෑවිච්ච. එහෙනම් රහතන් වහන්සේලාට ඥාතිකම් කියන පිරිසක් අපි. එහෙනම් පිරිහෙන්න විදිහක් නැහැ. ඒ ආభాෂය අපිට තියෙනවා. එහෙමනම් අපිට පුළුවන්කම තියෙන්න ඕන හෙට දවස ඉතාමත්ම ඉහළ දායකත්වයක් ලබා දෙන්න තමන්ටත් අනුන්ටත් විශාල මෛත්‍රයක් උපදවාගෙන කටයුතු කරන්න. මේ වෙලාව හරීම පීඩාවට පත් වෙලා තියෙන වෙලාවක්. ඊයේ පෙර දවස්වල රට චුට්ටක් නිදහස් වෙනකොට වැඩි දෙනෙක්ගේ හැසිරීම දැක්කා. ඒ මරණයත් එක්ක කරන සටනක්. ආහාර ගන්න තැන්වල විතරක් නෙවෙයි සමහර වෙලාවට නරක දේවල් එකතු කරගන්න තැන්වල සුරාහල් වල පවා ලොකු තදබදයක් හිර වෙලා පොර කන ගතියක්. මේ මරණයත් එක්ක සටන් කරන්නේ මැරුණත් කමක් නැහැ කියලා. ළඟ ඉන්න කෙනා ගැන එයා නිරෝගී කියලා කිසිම අදහසක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මැරිද්දෙන් කියලා. ඒ තරමටම අපේක්ෂා භංගත්වයකට පත් වෙලාද කියලා සැකයක් උපදිනවා. මේ සියලු సంతාන සුවපත් වෙන්න ඕනේ. මේක ලෝකයේ මහා භයානක වෝදුරකට පත්වෙච්ච හැංගිලා ජීවත් වෙන්න වෙලා තියෙන අවස්ථාවක්. හැංගිලා ඉන්න වෙලා තියෙන්නේ. භාවනා යෝගියෙකුට බොහොම වටිනවා. ඒ අවස්ථාව වෙන කරන්නම දෙයක් නැති හින්දා. එතකොට යෝගියෙකුට මේකෙන් පුළුවන් ලොකු ප්‍රයෝජනයක් ගන්න මේ හැංගිලා ගෙවන ජීවිතේ. පින්වත්නි, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොකද මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්න එපා. ඒක ගෙවල් වලට පිරිස් එන එක අඩු වෙලා, ඥාති එන එක අඩු වෙලා, උත්සව අඩු වෙලා, අඩුම ගාන ළඟ අහල පහල කෙනෙක්වත් ගෙදරකට එන එක වෙන්නේ නැහැ. ගෙදර ඉන්න කට්ටිය හුදකලාව ගෙදරට වෙලා කටයුතු කරන මට්ටමකට ඇවිල්ලා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කෙලෙස් තිබ්බත් නැතත් ඒක කරන්න වෙලා. හරිද? එහෙනම් එවැනි පරිසරයක් අවශ්‍ය වෙනවා යෝගී ජීවිතයකට. දැන් යෝගී ජීවිතයකට ඕන පරිසරයක් ලැබිලා තියෙනවා. හැමතැනම හිර වෙලා. එතකොට කොහොමත් ආහාර ටික හොයාගන්න ඕන. ඉතින් නිවස අසලට සමහර ලාවට වාහන එනවා. මොනවා හරි දෙයක් හොය ඉතින් බඩ පිරෙන්න දෙයක් කණ්ඩායම් ඕන කරන්නේ. ඒකින්ද ඒකත් හොඳයි. ජීවත් වෙන්න ඕන කරන දේ කණ්ඩායම් දැන් වෙලා තියෙන්නේ. රස තෘෂ්ණාව අයින් කරගෙන භික්ෂුන් වහන්සේගේ ආහාරය එහෙමනේ. ඒතකොට ගොඩාක් හැම පැත්තකින්ම ධර්මාබෝධය කරන්න ඕන කරන බොහෝ දේවල් ලැබිලා. ඉතින් පොහෝ දිනයේ ඊටත් වැඩිය හම්බෙන හින්දා ඉක්මනට අලුත් කරගත්තොත් තමන්ගේ තිබ්බ අතීතයේ තිබුණ යම් දක්ෂතාවයක් තිබුණා නම් ඒවා ඉක්මනට අලුත් කරගත්තා නම් අපූර්ව ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන්. එළියට බහැලා අනිත් අයට උදව් කරන්න බැයි නම් මේ ආත්මාර්ථකාමීව ගේ ඇතුළටලා ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මේ අවස්ථාව ලැබිලා තියෙන අවස්ථාව හොඳ පැත්තකට යොදව ගන්න එක නුවණ තියෙන කෙනාගේ හැටි. නුවණ තියෙන මිනිස්සු Tamanට ලැබිලා තියෙන අවස්ථාව හොඳම පැත්තට හරව ගන්නවා. හරි. ඉතින් එහෙමනම් මොකද කරන්න ඕනේ? හරි. හිමින් සැරේ බලන්න මේ දින ගත කරන දිනයන් වල තමන්ගේ නිවස පන්සලක් කරගන්න. ඒ කරලා ප්‍රවේශම් සහගත ජීවිතයක් ඇති කරගන්න. කිසිම පැත්තකින් අනතුරක් වෙන්නේ නැති වෙන්න ජීවත් වෙන්න සිහිය තියෙනවා නම් පුළුවන්කම තියෙනවා. කොහොම හරි ඒක කරගන්න. හරීම භයානක තත්ත්වයක් තියෙන්නේ. ඒ තත්ත්වයන් අපි බොහොම ප්‍රවේශම් වුණේ නැත්තම් ලොකු ගැටලුවක් බවට පත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. හරි. ඒකින්ද හැම තැනකම හැම කෙනෙක්ම ඉතාමත්ම ප්‍රවේශමෙන් කටයුතු සම්පාදනය කරගන්න වගකීමකින් කටයුතු කරන්න ඕන. හරිද? මේ වගකීම තමයි අපි දැනගන්නම ඕන ඉතාම වටිනම දේ. හරි. එහෙමනම්
ඉතා සාර්ථක ජීවිතයක් ගෙවන්ඩ අපේ පැත්තෙන් මේ විදිහට හැම දිනකම භාවනාව දියුණු කරගන්න පුළුවන් වෙන්න පොහෝ දිනය ගත කරන්න ඕනේ තමන්ට අභිවෘද්ධියක් ඇති වෙන විදිහට. අනිත් අයත් ඒකට සහයෝගය දෙන්න ඕන පින්වන්ත අය විදිහට. ඒක තමයි අවවාදය මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ලැබිච්ච ඒ උතුම් පණිවිඩය මමත් අරගෙන යන්න ඕන ඉස්සරහට මට දායාද වෙලා තියෙන එක මට හම්බෙලා තියෙන්නේ. හරිද? එතකොට ඒක අනාගතයට උරුම කරලා දෙන්න ඕනේ. ඒක අනාගතයට උරුම කරලා දෙන්න නම් මම ඒ ලැබිච්ච දායාදේ පාවිච්චියට ගන්න ඕනේ. භාවිතයට ගන්න ඕනේ. දැන් අපිට එන්නේ දැන් අපිට මොන හරි ආහාරයක් හදන විදිහ කියලා. ඉතින් අම්මලාගෙන් දුවලට දුවලාගෙන් ඊළඟ දුවලට ඔහොම යනවා ඔක. පොතකින් යන්න බැයිද ලියලා? පුළුවන්. හැබැයි ඒ ආහාරය පොත බලාගෙන යන එක නෙවෙයි පුහුණුවයි යන්න ඕනේ. මේවා මෙච්චරක් දානවා මේවා මෙච්චරක් දානවා මේවා මෙච්චරක් දානවා කියලා පොතක ලියලා තියාගෙන පොත අතින් අතට අරන් ගියා කියලා ඒකේ රසවත් ගුණවත් ගතිය ඒ විදිහටම එන්නේ නැහැ. අතේ හුරුව යන්න ඕන කියලා කියන්නේ ඒකයි. ඒ වගේ තමයි ධර්ම පුස්තකයක් අවුරුදු 5000ක් අරන් ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ ධර්මයේ පාවිච්චි කරන ඒක භාවිතා කරන පිරිස භාවිතයෙන් පුහුණු කරලා තමයි පරම්පරාවෙන් පරම්පරාව වරා යන්න ඕනේ. ඒක භික්ෂුන් වහන්සේ විතරක් නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලුම දෙනාගේ වගකීම. ඉතින් මේ උතුම් පුන් පොහෝ දින මිහිඳු මහරහතන් වහන්සේ පරාමර්ශනය කරගෙන මේ රටට යහපතක් වෙන්න තමන්ටත් අනුන්ටත් යහපතක් වීම සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මෛත්‍රිය වඩලා සෙත් ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම මේ වසංගතය ඉක්මනට දුර වෙලා මුළු ලෝකෙම සුවපත් භාවයට පත් වෙන්න ඕනේ කියලා මේ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේත් නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයාස අපයා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්නන්ත දරුවන්. ඉතින් එයාලා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු පුංචි හෝ කායික හෝ මානසික දුක් කරදරයක් ඇති වෙලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා, නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උතුම් ධර්ම අවබෝධය පිණිස මේ සත්ක්‍රියාවන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට නොදෙවෙනි කාර්යභාරයක් සිද්ධ කරන්නේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්නන්ත පිරිස. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු අපි ලබා දුන්න කල්යාණ මිත්‍ර දානය හේතු කොටගෙන සසර ජීවිතයේ කොයි කවරදාකවත් පාප මිත්‍ර ඇසුරකට නම් පත්වන්නට හේතු නොවේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ රෝහණ රණවීර පුතා, කමනි වල්ගමගේ දුව තිලක් වල්ගමගේ බෑනා දේවිකා රණවීර ලේලිය හා නවසිලන්තයේ කේජී දයානන්ද බෑනා විසින් දායකත්වය දරනු ලබනවා කියලා මීට මාස 3කට පෙර අපාතරින් වියෝ වූ නුගේගොඩ චැපල් පාරේ අංක 67 දරන නිවසේ පදිංචිව සිටි සෝමාවතී රණවීර මාතාවටත් ඒ වගේම මීට මාස 6කට පෙර මිය පරලෝ යන්නට යෙදුන සෝමාවතී රණවීර මාතාවගේ වැඩිමහල් දියණිය වන නවසිලන්තයේ පදිංචිව සිටි යමුනා දයානන්ද මහත්මියටත් වර්ෂ 14කට පෙර මිය යන්නට යෙදුණු නුගේගොඩ වීරෝදාර ව්‍යාපාරයේ නිර්මාතෘ ධනපාල රණවීර පියාණන්ට වගේම වර්ෂ 13කට ප්‍රථමයෙන් මියගිය රෝහිත රණවීර සහෝදරයාණන්ටත් මෙන්ම සියලුම දෙනාට මිය පරලෝ යන්නට යෙදුණ සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමට මේ කුසලය හේතු වේවා. එම ඥාතීන් සුගතියටපත් වේවා, භවගාමී ජීවිතය සැපවත් වේවා. නුදුරු සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා එයත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු බලාපොරොත්තු වෙච්ච ආකාරයටම ඒ සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ශක්තිය උතුම් අවබෝධය සඳහාම වේවා කියලා. ඒ වගේම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආරෝග්‍ය සම්පත් හා දීර්ඝායුෂ ලැබේවා, නිවන් දොරටු හැරේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා.
ජයමග කාර්ය මණ්ඩලයේ දරුවන්ට නිරෝගී සම්පත, කල්යාණ මිත්‍ර සම්පත්තිය වැඩි දියුණු වේවා. ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාට ධර්ම අවබෝධය වැඩි දියුණු වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ලක්වැසි සියලුම ජනතාවට පංචශීලයේ මනාව පිහිටා රෝග බියෙන් අත් මිදීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ අප හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන මේ පින්වන්ත දුවා දරුවන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකීය යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පිරිසටත් දීර්ඝායුෂ වේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.